තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සසරකින්ෙන් දැවෙන තැවෙන හදවත්වලට සදහම් දෙය ඉසින ජාතියේ පොදු නාලිකාව බෞද්ධ ආරූපවාහිනී නාලිකාව අදත් මෙලෙසින් සූදානම් වන්නේ මේ පැයේදී විකාශය කරන දායකත්ව දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නට. සදහවත් පින්වතුනි, මෙතුම් වූ දේශනාව උදෙසා සිදු කළ වූ ආරාධනාව පිළිගෙන කොළඹ පුරවර බෞද්ධ ආරූපවාහිනී ප්‍රධාන මැදිරියට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ හැලුම් මහර දෙකට එන බවුන්සෙත් මානසික සුවසෙමෙහි නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක කැලණිය මානෙලවත්ත ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ භාවනා අධ්‍යනාංශයේ උපදේශක කම්මට්ටානාචාර්ය ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති පූජනීය අවසරයි නම කියන්නට දේසෙම්පුර විමල පින්වත් නායක ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදනන්වා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි, අද දේශනාවේ දායකත්වය ලබා දී කටයුතු කරනවා සමාන්තර පාර වාතුවෙහි පදිංචිව සිට 2021 මැයි මාස 17 වන දින අකල්හි විය වූ ටීචී තුෂාර කුමාර මහත්මයාට පින්පෙත් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන කේ තුසිතා ප්‍රදර්ශනී මහත්මිය ඇතුළු දරු දෙදෙනා ප්‍රධාන කොට පවුලේ පින්වත් පිරිස අද දේශනාවට දායකත්වය ලබා දෙනවා. එහෙමනම් අපි හැමදෙනාම පළමුවෙන් උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට සාදුනාදනන්වා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්පුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්පුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්පුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිස්සරණය සහිත වූ මේ තිසරණය සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. තිස්සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත. ආම භන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සතිමුතු සදා බද්ධං සතිමා සුඛමේදති. සතිමතෝ සුවේසෙය්‍යෝ වේරාච පරිමුච්ඡති. සද්ධර්ම ශ්‍රාවක වාසනාවන්ත ගුණවතුනි, ජාතියේ බුදුනාලිකාවේ අගනුවර සාකා පරිශ්‍රයේ ස්ථාපිත මේ උතුම් දන් සභා මණ්ඩපයට අද දිනේ සම්බන්ධ වෙච්ච සුපින්වත් ඔබ ඊතා වටිනා සදහම් දේශනාවක දායකත්වය ලබාගෙන ධර්ම දානයක් සිද්ධ කරලා බලාපොරොත්තු වෙනවා. හදිසියේ වියෝ වෙච්ච පින්වත් මහත්මයෙක් අරමුණු කරගෙන පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට ඒ සඳහා පින්බර දායකත්වයේ ලබන නොම්බර 46න් විශ්ව සමාන්තර පාර වාද්දුවෙහි පදිංචිව සිට 2021 මේ මාසයේ 17 වෙනි දින අකල් මරණයට ගොදුරු වුණු ටී.ජී. තුෂාර කුමාර මහත්මයා අවුරුදු 40ක් සිය ජීවිත ගමන නිමා කරලා පරලොව සැපත් වෙන්න යෙදුණා. පියදර්ශනී මහත්මිය ඒ වගේම තුසිතා පියදර්ශනී මහත්මිය දරු දෙපළ පින්බර දායකත්වයේ ලබලා මේ උතුම් ධර්ම දානේ ලක්වාසී ලෝවාසී සෑම දිනාටම දහම් ශ්‍රවණය කරන්ට සලසලා ඒ උත්තම ධර්මානිසංස ධර්ම පූජාමය ආනිසංසය සම්මතයේ හැටියට ජීවත් වෙන්න තියෙද්දී අකාලේ මරණයටපත් වුණා කියලා අපි හිතන. නමුත් ඒ වගේ මරණ බොහෝම කාලිකයි, අපි හැමෝටම පොදුයි. ඉතින් ඒ නිසා ටී.ජී. තුෂාර කුමාර මහත්මයාට මේ ධර්මානිසංසය අනුමෝදන් වේවා. සසර වසනාතුරු නිවන් දකිනාතුරු මෙවැනි අකල් වියෝවන්ට
පත් නොවේවා සසර ගමන කෙටි වේවා කියලා අපි අදිෂ්ඨාන පිහිටුවා ගමු. සුජීවත්ව වාසය කරන සිය දෙමව්පියන්ට සහෝදර සහෝදරයන්ට ඒ වගේම චේතනී චෙනුල මලිති නිතාෂා රෙවෝන් කිත්මිනි මෙතුක යන දුවා දරුවන්ට ආශිර්වාද කරනවා සිය අධ්‍යාපන ජීවිතයේ සාර්ථක වෙන්න. ඒ වගේම දේශකයාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවනටත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් සදහම් දෙසුම ඔබ ශ්‍රවණය කරනවා. નિયમિત දවසට ඔබගේ ගුවන් කාලයේ වෙන් වෙලා තියෙනවා. එදාට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. දැන් අපි ධර්මානිසංස පිළිබඳව කල්පනා කළොත් ඔබ දන්නවද මේ ලෝකේ ඇසීමෙන් පුහුදුන් බව ඉක්මවන්න පුළුවන් ලෝකේ විරාගීම ඉගැන්වීම තමයි තථාගත දහම. අපි කියන්නකො මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා යම් කිසි කෙනෙක් චිත්තක්ෂණයකදී මේ ඇහැපිල්ලමක් ගන්න තරම් චුටි මානසික සැනසීමක් ලැබුවේයි කියලා. නැත්තම් ජීවිතේ වරදක් හදාගත්ත නැත්තම් ඇවිල්ලා තියෙන වේදනාත්මක වගේ වෙන්වීමේ දුකකට පත් වෙලා ඉන්න කෙනෙක්ගේ දුක යටපත් කරගත්තා කියලා. නේද? එතනම ආනිසංසය අප්‍රමාණයි. කොහොමද දන්නවද ආනිසංස කියන්නේ? මේ මනුස්ස ලෝකේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා වඩා හිඳවනවා. කෙසෙල් දැල්ලේ සිව්මෙලි භාවයෙන් යුතු වස්ත්‍ර අරගෙන චීවර සකස් කරනවා. හිතන්නකෝ එතකොට. චීවර සකස් කරලා බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාටම චීවර පූජාවක් කරනවා. ඊට වඩා ආනිසංසයි එක ගාථා පදයකින් නැත්තම් පද 4කින් ගාථාවක් මුල් කරගෙන ධර්මයේ කියලා දෙනවා. හිතන්නකෝ එතකොට දැහැත් වට්ටිය පිළිගන්නලා ආරාධනා කරන සදහැවතියට හෝ සදහැවතාට කල්ප 9ක් ආනිසංස ලැබෙනවලු. දේශකයන්න් වහන්සේ අසංකේය කල්ප ලක්ෂයක්. ඒකෙන් පේනව නේද ආනිසංසයේ කොච්චර ප්‍රබල තැනකද ධර්මානිසංසය. ඒක දේශකයන්න් වහන්සේට වගවීමක් තියෙනවා. බුදු බණෙන් එහා දෙයක් මේ ධර්මාසනය තුල දේශනා කරන්න අවසර නැහැ. ඔබට දැන් මට දැනෙන දෙයක් මේ නෝනත් මේ දරුවෝ දෙන්නටත් මං හිතන්නේ වෙන්වීමේ දුක දැනෙන කාලයක් මේ ආසන්න සිදුවීමක් නිසා. ඒ ශෝකය වෙන්වීමේ දුක යටපත් කරගන්න ඕනේ. ඔය නෝනා වගේ නෙමෙයිනේ නූතනයේ ඕනතරම් පටාචාරලා ඉන්නවා. හැබැයි අපි බුද්ධ කාලේ ගත්තොත් රැයක් එළි වෙනකොට මරණ 6කට නෙමුණ දෙන්නේ නේ. ඇය කොහොමද දිනුවේ? නැගණියනි සිහිය පිහිටුවා ගන්න. එච්චරයිනේ බුදුබණ උනේ. නේද? ඒ නිසා අපට මේ ජීවිතේ මේවට කියන්නේ අනපේක්ෂිත සිදුවීම් කියලා. ඒවා බාර ගන්න ඕනේ. නිකම් බාර ගන්න බෑ. අපේ හිත දියුණු නෑනේ. අපි වැටෙනවා. ඒකම අපිට පුළුවන් නැගිටීමකට හරව ගන්න. මං හිතන්නේ මන් දන්නේ මට දැනිච්ච දෙයක් අද මේ මං හිතපු සූත්‍රයේම මෙතෙන්ට ගැලපෙනවා. මේ සූත්‍ර දේශනාවේ නම තමයි මණිබද්ද කියන සූත්‍රය. මේ සූත්‍රය මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මගධ දනව්වේ මණිමාලක කියන චේතිය අසල හිටපු මණිබද්ද කියන යක්ෂයෙකුට. එතකොට මේ දේශනාව මොකක් සම්බන්ධයෙන්ද? සිහිය සම්බන්ධයෙන්. සතිමතෝ සුවේ සෙය්‍යෝ.
ඔන්න බලන්න මේ ගාථාවේ හැටියට සිහි ඇත්තෝ සැමකල් යහපත දකින්නවයි කිව්වා. සතිමාසුක මේදති සැපෙන් ඉන්නවයි කිව්වා. ඒ වගේම සතිමතෝ සුවේසෙය්‍යෝ ශ්‍රේෂ්ඨ වෙනවා. හිතට එන විවිධාකාර කෙලෙස් දුරු කරන්නට සිහි ඇති කෙනා සමත් වෙනවා කියලා තියෙනවා. දැන් මේ කාරණාව මෙතෙන්ට ගැලපෙන හැටි අපි බැලුවොත් දැන් ජීවිතයක අපි හැමෝටම කවදා හරි අපි හැමෝගෙම මලගෙවල් වල යනවා අපිට අපේ මලගෙදෙට්ට යන්න බැරි වෙනවනේ නේ. එහෙමනේ ඇත්ත කතාව. නේද? ජීවිතේ අපට හොඳ කමටහනක් වෙනවා මේ වගේ දැනෙන වෙන්වීමක් අපට දැනුණාම. ඒ නිසා මේ සතිමත් භාවය ජීවිතේ අපිට කොයිතරම් දුරට දහම තුල වැදගත් වෙනවද කියන එක අපි ටිකක් සාකච්ඡා කළොත් දැන් අපට කල්පනා වෙනවා සිදුවීම නේ මතක් වෙනවා කියපුවා ඡායාරූපේ දිහා බලනවා නේ ආසන්න සිදුවීම් ගලපනවා. එතකොට අපේ හිත හැම වෙලාවෙම තියෙන්නේ එක්ක අතීතේ නැත්තම් නූපන් අනාගතේ. මේ මොහොතේ නෑනේ. ඒ නිසා අපට හැම වෙලාවෙම විසිරිච්ච ව්‍යාකූල වෙච්ච හිතකින් තමයි ජීවත් වෙන්න තියෙන්නේ. එතකොට දැන් ඒකට හොඳ සූත්‍රයක් තියෙනවා පමාද විහාරී කියලා. ප්‍රමාදය කියන්නේ සිහිය නැතිකමටම නමක්. මගේ බුදුරජාණන් වහන්සේ වදාලා. බලන්න එතකොට හැම අරමුණක් තුලම අපිට සිහි මුලා ගතියක් තමයි මේ ලෝකෙත් තියෙන්නේ. ඒ නිසා අපට ප්‍රිය විප්පයෝගයේ කියන එක මගේ නිසා කොච්චර හිතට දැනෙනවද කියන එක තමන්ගේ නොවන කෙනෙක් ගමේ මැරුණාමයි තමන්ගේ කෙනෙක් මැරුණාමයි අතර වෙනස බලන්නකෝ. ඇයි ඒකට කියනවා වචනයක් ඡන්ද රාග කියලා. ඒක භද්‍රක ගාමිනී සූත්‍රේ හරි ලස්සනට භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඒක මම චුට්ටක් කියලා දෙන්නම් මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතේ කියලා දීලා. සංයුත්ත නිකායේ වේදනා සංයුත්තේ සඳහන් වන සූත්‍රයක් තමයි පමාද විහාරි. මොකද්ද නම? පමාද විහාරි. පමාදේ කියන්නේම සිහිය නැතිකමට. ඒ නිසානේ අපි අරමුණ තුල ආයේ ඒකට කියනවා ලග්ගිත මානසෝ කියලා. ඒකම ඇලෙනවා. ආයේ ඒකම හොයනවා. නේ? හිතේ හැටි බලන්නකෝ. තව වචනයක් තියෙනවා උපාදාන කියලා අහලා තිනේ. අල්ලගත්ත. අල්ලගන්න තරමටනේ අපිට හැම දෙයකම වේදනාව වැඩිනේ. නේ? ඇයි අපිට එහෙම වෙන්නේ? තමුණුත් මේ ලෝකේ ඉන්නවා කියලා අපිට පේනවා ඉන්ද්‍රිය මට්ටමේදී අන් කෙනත් ඉන්නවමයි කියලා හිතනවා. හැබැයි ජීවත් වෙනවා කියන්නේ හැම මොහොතකදම වෙනස් වීමකටපත් වීමක්. තිබිච්ච දෙයක් නැති වුණා නෙමේ හැම වෙලාවෙම වෙනස් වෙන දෙයක් වෙනස් වෙලා ගියා. ඒතර මේ සියල්ලම හැදෙන්නේ සංස්කාරක ලෝකේ හිත තුලනේ. ඒතර මේ සංඥා ලෝකයේ තුල අපි දාගත්ත සීමා එක්ක අපි ගොඩනගාගත්ත සිහින ලෝකයක් එක්ක අපි අඬනවා වැළපෙනවා ශෝක කරනවා. ඕකත් සදාකාලික නෑ. ඕක දුකත් මාස 3 අවුරුද්ද යනකොට තිබ්බට වඩා ගොඩක් තුනී වෙලා යනවා. ඒක තමයි න්‍යාය. දැන් අපි බලමු මේ පමාද විහාරී සූත්‍රයේදී මගේ බුදුරජාණන් වහන්සේ මිනිස්සු ප්‍රමාදීව වාසය කරලා සසර දික් කර ගන්න හැටි පෙන්නන. ඔන්න යම් කිසි කෙනෙක් දැන් අපිට මේ ලෝකේ හඳුන ගන්න ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය තුළ ඇසට අපි අරමුණු ගන්නවා. රූප සංඥා කියලා අපි කියන්නේ නේ. දැන් අපිට පේනවනේ. ඒතර ඇසත් රූපයන් නිසා අපිට යම් කිසි දැනීමක් එනවනේ. දැන් හාමුදුරුවෝ කියලා අපි දැනගත්තානේ.
දැන් මේ මං ස්ත්‍රී පුරුෂ වෙන් වෙනවා. දුවලා පුතාලා වශයෙන් නේ වයසක කට අපි වෙන් කරලා හඳුන ගන්නවනේ. ඒතර අපි ඔන්න ඇසින් ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයත් එක්ක මේ ලෝකේ අපි හඳුන ගන්නවා. එක්කෝ අපි කැමැත්තෙන් හිතනවා නැත්නම් අකමැත්තෙන් හිතනවා. ඒක නිස් වෙන්නේ. ඒතොර ඇස මුල් වෙලත් එහෙමයි. කන මුල් වෙලත් අපිට ඒ අත්දැකීම එනවනේ. ශබ්දය මුල් කරගෙන. එක්කෝ දැන් කෙනෙක් බයිනකොට අපිට ගැටෙනවනේ. හොඳ කියද්දි ඇලෙනවනේ. හැබැයි මේ හොඳ නරක කියන එක සදාකාලිකද? ඒතර අපි ගැටිලා තියෙන්නේ බාහිර පුජ්‍යලෙක් එක්ක ගැටෙන්න කලින් අපිට අර ඇතිවෙච්ච හිතේ ගොඩනගාගත්ත සංඥාවත් එක්ක නේද අපි ඉස්සල්ලාම ගැටෙන්නේ දැනීමත් එක්කනේ. ඒතර බලන්න මේ අත්දැකීම් සමුදායත් එක්ක අපි අසතියෙන් ගන්නකොට මේක දැඩිව අල්ලගෙන ගන්නවා. ඒ නිසානේ ඇසෙන් බලපු දේ අපිට සදාකාලිකයි. දැන් මේ අම්මට ඉස්සල්ලාම දැන් යම් ස්වාමියෙකුට භාර්යාවකට මේ ස්වාමියෙක් මුණ ගැහෙන මුල් දවසේදී ඒ දේ නොදැක්කනම් මේ පීඩනේ නෑ. ඒ අත්දැකීමත් එක්ක ආපු උපාදානයත් එක්කන වෙන්වීමත් එක්ක අපිට මේක දැනෙන්න ගන්නෙ නේ. ඒ භද්‍රක ගාමිනී සූත්‍රය හරි ලස්සනට එක පෙන්නනවා. ඊළඟට බලන්න අපි ගත්තොත් ගඳ සුවඳ මුල් වෙලත් එහෙමයි. කයට පහස ලැබිලත් එහෙමයි. ඒ වගේම තමයි හිතට එන අරමුණු. රසය මුල් වෙලත් එහෙමයි. දැන් මේ අත්දැකීම දැන් අපි කියන්නකෝ ප්‍රියභාවයක් කියන්නේ මේ ඉන්ද්‍රයන්ට පහස දෙන අරමුණක් නෙනේ. තාත්තා වශයෙන් වෙන්න පුළුවන්, ස්වාමියා වශයෙන්, ඥාතිවරයා වශයෙන් නේ. ඒ අත්දැකීම් ලැබපු හෝ තිබ්බ දේ අපට නැති වුණා කියලා එකක් නේ අපිට එන්නේ. නේද? ඇයි එහෙම වෙන්නේ? තිබිච්ච දෙයක් නැති වුණා කියලා දැනෙන්නේ අපට මේ ඇහෙන් පේන්නේ මේ සියල්ල නතර කරලා වගේ. හැබැයි සිදු වෙන්නේ මොකද්ද? මේ මොහොතේදී සියල්ල වෙනස් වීමකට යනවා. ඒක තේරෙන්නේ නැහැ. ඇයි අපිට තේරෙන්නේ නැත්තේ? සිහියෙන් බලන කෙනාටයි අසිහියෙන් බලන කෙනාටයි අයෝනිසෝ මනසිකාරයෙන් බලන කෙනාටයි යෝනිසෝ මනසිකාරයෙන් බලන කෙනාටයි දැනීම දෙකක්. තේරෙනවද? ත්‍රාස නිසා අපි ගොඩාක් දුක් විඳින්නේ නැද්ද මේ ලෝකේ? හිතලා බැලුවොත් කොයි තරම් මිනිස්සු වේදනාවටපත් වෙනවද? හැබැයි සිහියෙන් ගත්තොත් අපිට අපි යන්න ඕන සීමාව දකිනවනේ. අසිහියෙන් ගත්තොත් අසීමාන්තිකයි. හරියට පළ ගැට්ටකට වෙච්ච දේ වෙන්නේ. ගින්නට පැනලා මොකද වෙන්නේ? හැපිනවන්න කියලා මැරිලා අළු වෙලාම යනවා. නේ? හිතන්නකෝ. ඒතර මෙන්න මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයත් එක්ක අපි ලබන අත්දැකීම් හරියට අයෝනිසෝ මනසිකාරයෙන් අසතියෙන් ගත්තොත් අපේ හිත හැම වෙලාවෙම හරියට කොයි වගේද දන්නවද? අලු ගොඩකට ගලක් ගැහුවා වගේ. ඒක අරමුණක ඉන්න බෑනේ. ඇයි? සිහිය නැති නිසා. සිහිය නැති නිසා. ඊළඟට අපිට පේනවා අසතිය නැත්තම් අසිහියෙන් ඉන්න කෙනාගේ ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඒක සමාජීය වාහනයක යනකොට බලන්නකො. පාරක යනකොට බලන්නකො මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය. අපි ඉතින් වීදුරු වහගෙන මිනිස්සුන්ට බයිනවා. නේ? බයිනවා අපි හැමෝම මේ වැරද්ද කරනවා. දැන් බලන්නකො එතකොට අන්න අසංවර වුණු තැනදී අපිට මොකද දන්නවද ජීවිතේ නැති වෙන්නේ මේ අසියතේ. අපි දන්නේම නැතුව අපේ කෙලෙස් ව්‍යාධියට නැත්තම් කෙලෙස් මේ වලට අහු වෙනවා. කෙලෙස් වශයෙන් ඇති වෙන ස්වභාවයත් එක්ක මනස ව්‍යාකූල වෙනවා. එතකොට අපිට සැනසීමක් හැම වෙලාවෙම නැහැ ජීවිතේ. අද මිනිස්සු සතුට හැම වෙලාවෙම හොයන්නේ කොහින්ද? තමන්ගේ ජීවිතය තුළින්ද බාහිරින්ද? ඉස්ස හැම වෙලාවකම බාහිරින් හොයන්නේ නේ. හැබැයි අපිට ජීවිතය අපි තුලම සැපය හොයන ක්‍රමයක් නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. නේද? ඒතර බලන්න ප්‍රමාදීව අර විවිධාකාරයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මනසට එන විවිධාකාර ව්‍යාකූලු කෙලෙස් අරමුණුත් එක්ක මිශ්‍ර වෙන හැම මොහොතකදීම
මොකද්ද කියන්නේ? ප්‍රමෝදේ නැති වෙලා යනවා අපේ ජීවිතේ. මේ ලෝකෙ මිනිස්සු කොයිතරම් භෞතිකවාදී දේවල් ලෝකේ ඒව මේ කරා වග විභාගයකින් තොරව අසීමිතව දුවන ගමනක් මේ ලෝකේ අපිට පේන්නේ නේ. මිනිස්සුන්ගේ අවශ්‍යතාවල සීමාවක් තියෙනවද? සීමාවක් නැහැ. ඒ අසීමිත දේවල් තියෙන මිනිස්සෙන් අහලන සතුටින් දින්නේ කියලා සතුටුකුත් නැහැ. නේ? දැන් බලන්නකො එතකොට. ඒතර අන්න අපිට පුළුවන් නම් අතර වෙච්ච හිතකින් බලන්න මේක. නේ? ඔන්න දැන් බලන්න ඊළඟට තියෙනවා ප්‍රමාදය සිත් තුල වැඩෙනකොට අසතිය වැඩෙනකොට ප්‍රීතිය අපේ හිතෙන් පලා යනවා. එතකොට ප්‍රමෝදය නැති වෙනකොට ප්‍රීතිය නැති වෙලා යනවා. මිනිසුන්ට ඒ ජීවිතේ නිවැරදිව ලබන ප්‍රීතිය කියන එක මිනිස් සිතෙන් විවිධ කෙලෙස් නිසා අසතිය නිසා නැති වෙලා යනවා ඒක. ප්‍රීතිය නැති වුණු කල්ලි සැහැල්ලුව නැති වෙලා යනවා. එතකොට හරි දරත භාවයක්. දරතයි කියන්නේ හරීම මේ දැඩි භාවයක් තියෙන. කාය දරත චිත්ත දරත කියනවා. සැහැල්ලුවක් නැහැ. දැන් අනපේක්ෂිතව අපිට ආපු වෙන්වීමේ දුක ගැන හිතට පුදුම බරක් නේද? සතර ඉරියව්ව මේක මතක් වෙනව නේද? වැඩක් කරන්න ගියත් මතක් වෙනවා, නිදා ගන්න ගියත් මතක් වෙනවා. මේ සිදුවීමනේ ඕනම තමන් කැමති දෙයක් වෙන් වුණාම තමයි. නේ? ඇයි ඒ අත්දැකීම් තුළ ඒ මොහොතේ අපි දකින්නේ මේක වෙනස් වෙන දෙයක් කියලා. ඒ නිසා අපි ඒ තුළ ජීවත් වෙන්න යනවා. එතකොට අපිට මොකක්ද දන්නව දෙන්නේ? හරියට අර බටපඳුරකින් බටයක් කපලා අවුවට දාව මොකද? වියලි යනවා වගේ මනසේ වියලි යන වෙයි කියන. එතකොට ප්‍රීතිය පස්සද්ධියක් ඒ ජීවිතේ නැති වෙලා යනවා. පස්සද්ධිය නැති කෙනා ඊටාම දුකසේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. දුකසේ ජීවත් වෙන්න වෙනවා. ඊළඟට පෙන්නනවා මේ සූත්‍ර දේශනාවේදී ඒ පස්සද්ධිය නැති කෙනා දුකසේ ජීවත් වෙනා හිත එකඟ වෙන්නේ නැහැ කියන එක නයි. ඇයි? හැම වෙලාවෙම එක්ක සෝකෙන් එක්ක නැත්තම් ආසාවෙන් එක්ක නැත්තම් තරහෙන් නැත්තම් තියෙන දේ නෙමෙයි අපි තියෙන දේ ගැන නෙමෙයි සතුටු වෙන්නේ මේ හිත හැම වෙලාවෙම නොලද දේ පිළිබඳව නේද අපිව තල්ලු කරලා දාන්නේ. හිතන්නකෝ. මෙහෙම හිතන්නකෝ දැන් මේ සිදුවීම ගමු මේ වෙන්වීම ගහකින් කොළයක් වෙන් වුණා කියන්නකෝ. ඒ කොළය ආයෙ සම්බන්ධ කරන්න පුළුවන්? මරණය කියන එකේදී වෙන්නේ මොකද්ද? දැන් අපි මේ බණ කියන්නේ ඔයත් බණ අහන්න ඒ ටික තියෙන හින්දා. ආයුෂේ තියෙනවා නේ? ආස්වාස ටික වෙනවා. විඥාණය තියෙනවා ශරීරේ තේජෝ ගුණය තියෙනවා. මේ ටික නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? දරකඩක්. ඒතර සියලු වටිනාකම ඉහළට ගත්ත හුස්ම ටික පහළට දාගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඒ මාස 10ක් කුස තුල හිටියත් හුස්ම වාරයක තියෙනවා මරණය. නේද? ඉහළට ගත්ත හුස්ම ටික පල්ලෙහාට දාන්න බැරි වුණොත් පල්ලෙහාට දාපු හුස්ම ටික ඉහළට ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මේ ළඟදී කතාවක් දැක්කා මේ අහල පහල මිනිස්සු හැම දෙයකටම ඊර්ෂ්‍යා කරනවලු එකක් හැර මරණයට. මරණයට හැර හැම දෙයකටම මොනවා හරි ඊර්ෂ්‍යාවක් තියෙන හැටි ඉතින් අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. ඒතර දැන් ඊළඟට බලමු සිත විසිරෙනවයි කියන ඔයා. ව්‍යාකූල වුණාට පස්සේ හිතේ සුවයක් නෑ යාට. අර මං කිව් කාරණාත් එක්ක. ඊට පස්සේ මොකද දන්නවද? සමතේකට ගන්න බෑ හිත. යථා විදර්ශනා කිව්වම ජීවිතේ යථාර්ථය දැකීමක්.
දැන් අපිට මෙන්න මෙහෙම අපි මේ සතිමත් භාවයත් එක්ක ගත්තොත් අපි ලබන ඉන්ද්‍රිය අත්දැකීම් එක්ක අපි මේ ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාරණා තුනක් හැම වෙලාවෙම ජීවිතේ පුරුදු කරන්නේ කියලා. ඒක තමයි සිහියයි නුවණයි වීරියයි. නූතනයේ අපි ගත්තොත් ඔයගොල්ලෝ නිතරම අපි හැමෝම දුරකථනයෙන් SMS ගහනවනේ නේ. රබඩ බලක් සමහර මහා වේගෙන් කොටන්නේ. පළවෙනි S අකුරින් කියන්නේ මොකද්ද? slowly කියලා. අපි යම් තීරණයක් ගන්න කලින් හැම වෙලාවෙම ඊටාම නිවැරදිව නුවණ පාවිච්චි කරන්න ඕනේ. M අකුරෙන් කියන්නේ mindfully සතිමත් භාවය. අනිත් S අකුරෙන් silently කියලා. අපි හැම වෙලාවෙම කලබල සිතකින් මේ මනස නිහඬ කරගන්න ඕනේ. බලන්නකෝ ලොකු බණක්නේ. ලොකු බණක් තියෙනවා. එතකොට අපි පින්නතුනි මේ කාරණාවත් එක්ක අපි ටිකක් ඉස්සරහට ගියොත් අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සමත පැත්ත හා විදර්ශනා පැත්ත ගැන අපි නිවැරදිව දකින්න ආය මේ සූත්‍රයේ අනිත් පැත්තට ටිකක් කරුණු ඉගෙන ගන්න ඕනේ. දැන් සලාම ඉන්ද්‍රිය සංවරය හදාගත්ත කෙනාට ඔන්න ප්‍රමාදී වෙන්නේ අප්‍රමාදී වෙනවා. මරණ සතිය වඩන කෙනෙකුට පින්නතුනි වැඩෙන ප්‍රධානම කාරණාව තමයි අප්‍රමාදී ගුණය. මරණ සතිය වඩන භාවනා වඩන කෙනෙකුට වැඩෙන ප්‍රධානම ආධ්‍යාත්මික ගුණය තමයි අප්‍රමාදී භාවය. එහෙනම් සිහිය දියුණු කරගත්ත කෙනෙකුට අප්‍රමාදී වැඩෙනවා. ඊට පස්සේ ඒ කෙනාගේ ප්‍රමෝදය වැඩි වෙනවා, ප්‍රීතිය වැඩි වෙනවා, පස්සද්ධිය වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි. පස්සද්ධිය තියෙන කෙනාගේ අර දුකසේ වාසය කරන්නේ හිත එකඟ වෙනවා, සමාහිත භාවය ඇති වෙනවා, හිතේ සමතය ඒ වගේම යථා ස්වභාවය අවබෝධ කරගන්න විදර්ශනාව කියන එක ජීවිතේ තාන් නිවැරදිව දියුණු වෙනවා කියව අප්‍රමාදීව වාසය කරන කෙනාගේ. දැන් මම කැමති මෙන්න මෙහෙම මාතෘකාවකට යන්න. මම මේ මෑතකදී එක අවස්ථාවකදී කියවපු දෙයක තියෙනවා. ওই ජපානයේ එක තරුණයෙක් විවාහ වෙනවා. ඒ විවාහ වෙලා ඉතා කෙටි කාලයකදී තමන්ගේ ස්වාමි දියණිය අකාලේ මැරෙනවා. මේ ස්වාමි දියණිය තමගේ තරුණ භාර්යාව මැරෙනකොට කියපු කාරණාවක් තියෙනවා යාට. මොකද දන්නවද? මගෙන් පස්සේ ජීවිතේ ආය වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න එපා කියලා ඉල්ලීමක් කළා. ඉතින් මේ තරුණයාගේ හරි සැරට ඒක හිතේ තිබ්බා. හැමදාම මානසිකව කරදර වෙනවා මේක. නිදාගන්න ගියත් ඇවිල්ලා කතා කරනා වගේ තමයි මනසට දැනෙන්නේ. හැම වෙලාවෙම. භාවනා කරන එක සෙන් හාමුදුරු කෙනෙක් ළඟට මේ තරුණයා ගිහලා දැන් විවාහ යෝජනාවක් ඇවිල්ලා. ඉතින් එදා දවසෙත් මේ තරුණයාට අර තරුණිය ඇවිල්ලා කතා කරනවා. මානසිකව ලොකු වදයක් මේක. ඊට පස්සේ මේ හාමුදුරුවෝ මේ භාවනා කරන හාමුදුරුවෝ මේ තරුණයාගෙන් අහලා තියෙනවා කොයි වෙලාවටද ඒක වෙන්නේ කියලා. අහවල් වෙලාවට ඒ වෙලාවට දෙන්නේ කියලා. එයාගේ හිතේ නෙමේ දේ මැවෙන්නේ කියලා ඊට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ දන්න දේවල් තමයි හැම දෙයක්ම අහන්නේ. යාට ඊට පස්සේ නොදන්න දේවල් අහන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ එහෙනම් එක ඇට වර්ගයක් දීලා ඒ එන වෙලාවට ওই ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් මේ වාජනය ඇතුලේ තියෙන මොනවද කියලා අහන්න කියන්නේ කිව්වලු. ඉතින් මේ තරුණයා රාත්‍රී කාලේ වෙනදා වගේම නිදා ගන්න සූදානම් අර කෙනා ඇවිල්ලා කතා කරනවලු. ඊටසේ මේ තරුණයාට ස්වාමීන් වහන්සේ කිව්ව ආකාරයට ඒ තරුණියකින් අහලා තියෙනවා. ඇය අතුරුදහන් වුණයි කියන. එතකොට මේ කතා කරලා තියෙන බාහිර කෙනෙක්ද හිත ඇතුලෙන්ද? අර
ගත්ත අරමුණ උපාදාන වෙලානේ. ඇයි ඒක මගේ හින්දා? නේ? බලන්න ඉදා පස්සේ ඒ ගැටලුව ආවේ නෑ. ඒතර මේ හිත තුල ගොඩ නැගෙන අසතියත් එක්ක සංකල්ප රූපී ස්වභාවයත් එක්ක මිනිස්සු කොච්චර දුක් විඳිනවද? නිින්ද යන්නේ නැති කට්ටිය කොච්චර ඉන්නවද? මේ සංකල්ප ලෝකයේ තුල නේ? දැන් ඊළඟ කාරණාව තමයි අපේ ජීවිතේ අපි හැම මොහොතකදීම කාරණා පහක් බලාපොරොත්තු වෙන්න ඕන. මොනවද? ඒ සූත්‍රයේ නම තමයි අබින්නම් පච්චවෙක්කිසබ්බ සූත්‍රය. ඒක ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක්, ඕනම කෙනෙක්. මොනවද? පළවෙනි කාරණාව තමයි අපි හැමදෙනාම යම් අවස්ථාවකදී මව් කුසක හටගත්තා නම් ඒ හටගත් තැන ඉඳලා අපි දිරීමකටපත් වෙන පිරිසක්. වෙනස් වෙනවනේ. ඒ වෙනස් වීම නතර වෙන්නේ මරණය දක්වාම දිරණ එක වෙනවා. අන්න ඒක අපි නුවණින් බලන්නයි කියනවා. අනිත් එක මොකක්ද? ලෙඩ වෙනවා. ලෙඩ වර්ග තුනක් තියෙනවා. මොනවද තියෙන්නේ? එකක් තියෙනවා තියෙන ලෙඩ. අනිත් ඒවා තමයි වැටෙන ලෙඩ. ඊළඟ එක තමයි දාගන්න ලෙඩ. ගොඩාක් මිනිස්සු විහිම් මැරෙන්න විවිධ දේවල් වලට පුරුදු වෙනවනේ. නැත්තම් වාහනේ අධික වේගය, මත්ද්‍රව්‍ය භාවිතය, පාප මිත්‍ර සේවනය, ප්‍රචණ්ඩකාරී මනෝභාවය, විවිධ දේවල් හේතු වෙනවා. ඉතින් මේ හේතු සකස් වෙනවා. කාටවත් වළක්වන්නත් බෑනේ. මං 2018 උසස් පෙළ ප්‍රතිඵල ඇවිල්ලා එන දවස වෙනකොට මං එක ගෙදරක 7 දවසේ බණකට වැඩිය. ඒ ගෙදර හිටපු එකම පිරිමි ළමයා. විශ්වවිද්‍යාලයටත් තේරිලා ඉතින් එකම ළමයා හින්දා දෙමව්පියෝ කාර් එකක් අරන් දුන්නා. දකුණු පළාතේ ගිහිල්ලා එයාට ෆිට් එක හැදෙන ළමෙක්. ඉතින් සිදුවීම කියන්න බෑ. මැරුණා නාන්න ගිහිල්ලා. ප්‍රතිඵල එන දවසේ 7 දවසේ බණ ජීවිතේ වළන්නකෝ. විශ්වවිද්‍යාලයටත් පාස් වෙලා. එතකොට මේ වෙන්වීම විතරක් නෙමෙයි මේ ලෝකේ. අපට කෙනෙක්ගේ බාහිරින් කියවන්න බැරි ගොඩක් දේවල් තියෙනවනේ. කෙනෙක් අපිට මුණ ගැහෙනකොට අපිට යා කෙනාගේ සසර ජීවිතය ගැන කියවන්න පුළුවන්ද? ආයුෂ තීරණය වෙනවද? මං අවුරුදු 100ක්ම ඉන්නේ කියලා එකක් තියෙනවද? කර්මානුරූපයි. එහෙනම් මේක බාර ගන්න වෙනවද නැද්ද අපිට? ඊළඟ කාරණාව තමයි ව්‍යාධි එනවා, මරණය එනවා. ඒක අපිට සිහි කරන්න වෙනවා. දැන් පේනවනේ වසංගතයේ මුළු ලෝකයක්මනේ. ඒකත් අනවයි කොරෝනාත් අනිත්‍යයි ඉතින්. ඒක පැත්තකින්. ඕක නිකන් මානසික බීතියකාවක් කරගන්න ඕනේ නෑ. ඒත් වෙනස් වෙලා යන එක. ජීවිතය හා මරණය සම්බන්ධ ප්‍රශ්නයක් මේක. එහෙනම් මුළු ලෝකෙටම ජරා ව්‍යාධි මරණ දුක නෙමෙයිද මේ දැනිලා තියෙන්නේ. එක පැත්තකින් නේ. ඊළඟ කාරණාව තමයි කර්මය එනවා. දැන් මේ මරණය මන් දන්නේ සිදුවීම මොකද්ද කියලා. ආයුෂ ඉවර වෙලාද කර්මය ඉවර වෙලාද මරණය එන්න පුළුවන්. ආයුෂයයි කර්මයයි දෙකම අවසන් වෙලා ඉන්න පුළුවන්. ඒකට කියන්නේ මොකද්ද? උභයක්කය. ආයුෂත් ඉවරයි කර්මෙත් එනවා. සමහරු ඉන්නවා ආයුෂ තිබ්බත් කර්මයේ විසින් මරලා දානවා. වෙනස් කරන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ මරණ වෙලාවේදී අපට දැන් අපි මේ ජීවිතේ ඉපදෙනකොටනේ ආයෙත් මේ ජීවිතෙන් ඉපදුනා කියන්නෙම මරණයකින් කෙලවර වීමක් සිදු වෙනවාමයි. බාර ගන්න වෙනවනේ. ඊළඟ කාරණාව තමයි සබ්බේහි පියේහි මනාපෙහි. සියලුම ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න සිදු වෙනවා කියලා හැම වෙලාවෙම සිහි කරන්නයි කිව්වා.
නිසා ගෙවල් වල ගහන්න තියෙන හොඳ වචනයක් තමයි සබ්බම් පහය ගමනීය. මේ සියල්ල හැරදාලා කවදා හෝ අපි යා යුතුයි කියලා. ගහගෙන තියාගෙන ඉන්න හොඳයි. හිතේ ගහගත්තත් කමක් නැහැ. නේ? ඒක තමයි යථාර්ථය. ඉතින් මෙන්න මේ කාරණා ටිකත් එක්ක පින්නතුනි අද අපට නූතනේ දැන් මේ අසතිමත් භාවය පිළිබඳව අපි බැලුවොත් දැන් අපි දන්නවා මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආවහම දරා ගන්න බැරි මට්ටමක් තියෙනව නේද? ඇයි? සමහර දේවල් වලදී අපි හරියට මේ ඉක්මන් වෙනවනේ. ඇයි? ඒ අසතියේ හැටි. අසතියේ හැටි. එතකොට මේ මනස ඒ විදිහට ක්‍රියාත්මක වෙනකොට අපිට පුදුම විදිහට පස්සේ පුදුම පීඩනයක් දැනෙනවා හිතට. යම් කිසි කෙනෙක් සතිමත් භාවයේ දියුණු කළොත් පින්නතුනි හිත හරියටම නිවැරදිව දැනගන්න පුළුවන්. හරියටම දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ හිත තුල කුසල අරමුණ කියන එක නිතරම පවත්ීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒක හොඳ අවස්ථාවක්. සිත විසිරෙන්නේ නැහැ සතිමත් කෙනාගේ. ඒක හොඳ අවස්ථාවක්. ශෝකය දැන් මරණයේදී සිහි මුලා වෙලා මරුණොත් කොහාට දෙනවා කියන්නේ? දුගතියට. සිහි ඇතුව මරුණොත් සුගතියට. එහෙමනේ තියෙන්නේ. එක චිත්තක්ෂණයකදී මේ හැපිල්ලමක් ගන්න තරම් චූටි වෙලාවකදී ඊළඟ ජීවිතේ තීරණය වෙලා ඉවරයි. නිසා අපි වග වෙන්න ඕනේ. නිකන් සාදු නිවන් සප ලැබේවා කියලා හරියන්නේ නැහැ. මැරෙන්න කලින්නේ මේ දහම දකින්න තියෙන්නේ. බෝඩ් එකේ ගැහුවා කියලා නිවන් හම්බෙනවද? එහෙම හම්බෙන්නේ. ඒක ගහමු ඉතින් අපේ සම්පදාය හින්දා. ඊළඟ කාරණාව තමයි හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා, සිත උසස් වෙනවා, ප්‍රබල වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඕනම ශෝකයක් පරිදේවකම යථා ස්වභාවයම දැකලා පුදුම විදිහට හිත නිවැරදි තැනකට ගන්න පුළුවන්. අපි පොඩි අභ්‍යාසයක් කරමු. දැන් ඔහොමම හොඳට සකස් වෙලා වාඩි වෙන්න පොඩි දෙයක් මං කියලා දෙන්න. මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාව ගුවනින් විසිරෙනකොට අපව ශ්‍රවණය කරන හැමෝටම නිරෝධායන මධ්‍යස්ථානයක රෝහලක හෝ ලෙඩ ඇඳක හෝ ඕනම කෙනෙකුට හරි උචිතයි. දැන් අපි මේ මොහොතට එමු හිත ටිකක් පුරුදු කරගමු. අත් දෙක නිකන් අර නිකන් පණ නැතුව අපි තියාගන්නේ. ඒ වගේ සාමාන්‍ය විදිහට තියාගන්නවා. කකුල් දෙක උඩින් තියාගන්න. තියාගෙන හොඳට හිස කෙලින් තියාගන්න. දැන් හොඳට තමන් මේ මොහොතේ ඉන්නවා කියලා අරමුණු කරගන්න. දැන් අපිට දැනෙනවා නේද? තමන් වාඩි තමන්ගේ කකුල් දෙක තියෙන හැටි, ස්පර්ශ වෙන හැටි, අත් දෙක තමන් වාඩි වෙලා ඉන්න ආසනයට බර වැටිලා තියෙන හැටි. ඔය සියල්ලම හොඳට සතිමත්ව දකින්න. දැන් හිමීට තමන්ගේ කයට හිත යොමු කරගන්න. දැන් ඔන්න සිත මේ කය ඇසුරු කරගෙන ඉන්නවා කියන එකට උදාහරණයක් තමයි අපේ ප්‍රෙෂර් පොයින්ට් තියෙන්නේ. ගැටෙන තැන්. ඔන්න අපිට දැනෙනවා නේද මේ උදර කුහරයේ මේ ඉස්සීම පාත්‍යමක උදර කුහරයත් උර කුහරයත් ඉදිරියට පිටිපස්සට එන හැටි. දැස් පියාගන්න හිමීට. තීරණ තීන්දුව මොකුත් ගන්න එපා. හොඳට සතිමත් වෙන්න. ඊට පස්සේ අපිට දැනෙනවා නේද ඔය අරමුණේ ඉන්නකොට හෘද වස්තුවේ රාවය අපිට හොඳට දැනෙන්න ගන්න. ඊට පස්සේ නාසාග්‍රයේ ගැටෙන තැන අපිට දැනෙනවා, ඒ සංවේදනා දැනෙනවා, ඉහළට යනවා, පහළට එනවා. ආයාසයකින් තොරව හොඳට බලාගෙන මේ මොහොතේ මම ඉන්නවා කියන එක විතරයි අපිට ඕනේ. මොකුත් කරන්න එපා. මොකුත්ම කරන්න එපා. හොඳට සතිමත් වෙන්න. දැන් කය ඇසුරු කරගෙන ඔබ ඉන්න. ඊට පස්සේ ඔන්න ඔබට දැන් ආසන්න සිදුවී. වෙච්ච අකරතැබ්බක්, අවාසි දේවල්, විවිධාකාර සිහින ලෝකට ඔබ යනවා. ඔබ යන්න එපා. මේ මොහොතට ආයේ සතිමත් වෙන්න. ඔබ ආයේ නැවත ඍජු කයක් ඇතුළේ ඉන්න බව සිහියට දැනෙනකොටම මේ කය ඇසුරේ ඔබේ හිත සිහියෙන් පිහිටනවා. දැන් තීරණ තීන්දුව බල කිරීම, ආයාස කිරීම, එන සිතුට වෛර කිරීම, ගැටීම් මොකක්වත් නැතුව වෙනදී බලාගෙන ඉන්නවා. හොඳට සතිමත්. මේ මොහොතේ තියෙන නිදහස්භාවය අපි හොඳට අත්විඳිමු.
ඒක තමයි මේ ප්‍රායෝගික දහම ඉතා වැදගත් දේ. හොඳට සතිමත් වෙලා බලන්න. දැන් ඔන්න තමන්ගේ අපි මුලින් මතක් කරපු ආකාරයේ ප්‍රෙෂර් පොයින්ට් නැත්තම් ගැටෙන තැන්. බලන්න ඔබගේ උදර කුහරය, උර කුහරය ඉස්සෙන පාත් වෙනවා. හිතලා කරන්නේ ආයාසයෙන් කරන්නේ නැහැ, බලෙන් කරන්නේත් නැහැ, ස්වභාවික වෙනවා. ඊට පස්සේ ඔන්න ඔබගේ පපුවේ රිද්මය අනුව රාවයක් දැනෙන සංවේදනාවක් දැනෙනවා. නාසාග්‍ර බලන්න ඔබට නතර වෙච්ච මනසකින් ඔබට කොත්තනද නතර වෙන්නේ කියලා බලන්න. නාසාග්‍රයේද නතර වෙන්නේ? නැත්නම් උදර කුහරය හා උර කුහරයේ ඉසීම පාත්වීම තුලද නතර වෙන්නේ බලන්න. හොඳට සංසුන්ව බලලා මේ මොහොතේ අපි ලැබෙන නිදහස මත මේ මොහොතේ කය ඇසුරු කරගෙන මේ මොහොතේ අපි ඉන්නවා කියන අරමුණට සතිමත් වෙමු. මම දැන් විනාඩි කිහිපයක් තියෙන නිසා මම කතා කරන එක නවත්තනවා. අපි තනියම මේ අත්දැකීම සුළු වෙලාවක් අත්දකිමු. නැවත මම මතක් කරන්නම්. ඔන්න අපි සතිමත් වුණා මේ මොහොතට. ඔබගේ ශරීරයේ ප්‍රෙෂර් පොයින්ට් පිළිබඳව නැත්තම් ගැටෙන තැන්වල ඔබ සතිමත් වෙනවා. නිදිමත වෙන්න පුළුවන්, අවාසි දෙන්න පුළුවන්, ළඟ ඒවා දුර ඒවා විවිධ කණ්ණාඩි වලින් බලන්න යන්න එපා. තීරණ තීන්දුව ගන්න එපා. සිතුවිලිත් එක්ක ගැටෙන්න හෝ තරහ සිත් ඇති කරගන්න හෝ ලෝභ සිත් එපා. එන දේ බැලුවා සතිමත්ව හිටියා. එතකොට ඔබට දැනෙනවා මේ මොහොතේ සුවය. මේ ලෝකේ තියෙන නිරාමිෂ සුවයක් ওই සුවය. හොඳට අත්විඳින්න ඒ නිදහස. මේ මොහොතේ දැන් අපි කියමුකෝ නාසය ළඟට ඔබ සතිමත් උනායි කියලා. හොඳට ඍජු කයකින් ආයාසයෙන් බල කිරීමකින් නැතුව ඔබගේ හුස්මේ ක්‍රියාකාරීත්වය රිද්මයානුකූලව දැනෙනවා. ඇතුල් වෙන එක හා පිට වෙන එක. ඒ ගැන විතරක් සතිමත් වෙනවා. ඔය විදිහට අපි ක්‍රමානුකූලව සතිමත් වෙමු. ආය අතහැරෙනවා, ආය ඔබ සතිමත් වෙනවා. බලන්න මේ මොහොතේ තියෙන සුවය. ඊ타ත්ම සැහැල්ලුවෙන්. කය නිකන් පුදුම විදිහට සැහැල්ලු වෙයි. ආයෙත් අපි මේ මොහොතේ තියෙන නිදහස මේ මොහොත තුල නිදහස් මනසකින් අත්විඳිමු. හොඳයි, සාදු සාදු සාදු. අපිට નિયમિત කාලය අවසන් වෙනවා. මම ඔය පොඩි අභ්‍යාසයක් කළේ නිදහසේ ගෙදර ඉන්නකොට ලැබෙන හැම වෙලාවෙම එක පාරට වාඩි වෙලා මේ දේ කරන්න යන්න එපා. පොඩි සක්මනක් කරන්න පුරුදු වෙන්න. ඕනම ප්‍රශ්නයකදී අපිට ඉස්සෙල්ලාම සතිමත් ඇවිදීමකට යන්න ඕනේ. හිත විසිරෙනවා වැඩි නම් බලෙන් ඉන්න එපා වාඩි වෙලා. එහෙම කරන්න බෑ. નિરાයාසින් ගලාගෙන උත්තර එනවා අපිට. තරහා ගැනීම පුදුම විදිහට එනවා. අසාර්ථකවීම පුදුම විදිහට සාර්ථක වෙනවා. කියන්නේ මං 100ක් අත්දැකීමෙන් මම මේ කියන්නේ. සක්මන කියන්නේ හොඳට හිස කොන්ද කෙලින් තියාන අඩි 3-4ක් ඉදිරිය බලාගෙන පියවර මාරු වෙන ආකාරය ගැන හොඳට සතිමත් වෙන්න. එහෙම සතිමත් වෙලා මට සියල්ල විස්තර කරන්න කාලේ නැහැ. එහෙම සතිමත් වෙලා ඔබට පහසු විදිහකට ඉඳගෙන ඔය අභ්‍යාසය කරන්න පුදුම සැනසීමක් ඒක. ඒ නිසා අද අපි ධර්ම දේශනාවලදී මෙන්න මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම අපි ජීවිතේ පුරුදු කරගත්තොත් දේශක ශ්‍රාවක අපි හැමෝටම විරාගී මනසක තියෙන විරාගී සුවය මේ ජීවිතේ මත් විඳීමේ භාග්‍ය උදා වෙනවා. අන්නේ උතුම් ධර්මය ස්පර්ශ කරන්න සමාහිතයක්ම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබගේ දායකත්වයෙන් යුතු පවත්වන්නට යෙදුන මේ සදහම් දෙසුම නිමා කරනවා. මේ අවසන් වූ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය ලබන්නේ නොම්බර 46 සමාන්තර පාර වාද්දුව ලිපිනේ පදිංචි තුසිතා පියදර්ශනී මහත්මිය දරු දෙපළ විසින්. විශේෂිත අරමුණක් වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන මේ 2021 මැයි මාසේ 17 වෙනි දින පරලොව සැපත් වෙන්න යෙදුන ටී.ජී. තුෂාර කුමාර මහත්මයාට
මේ උතුම් ධර්මානිසංසය හෘදයාංගම ස්වාමියාට ස්වාමි පූජාවක්, පියාට පිය පූජාවක්, ඥාතිවරයට ඥාති පූජාවක් කොට අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. සසර ගත ජීවිතයේ මෙවැනි අකල් වියෝවලටපත් නොවේවා. දුක් ඇති කටුක සසරෙන් අත මිදලා ජරා මරණ විරහිත අමා නිවනින් සැනසෙන්නටම මේ උත්තම ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා සුජීවත්ව වාසය කරන දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන්, ඒ වගේම චේතනී, චෙනුල, මලිති, නෙතාෂා, රෙවෝන්, කිත්මිනි, මෙතුක මේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හැම දිනාටම ආයුරාෝග්‍ය ආදී භාග්‍ය සම්පත් සැලසේවා. දේශකයාණන් වහන්සේටත් ඒ වගේම මහා සංඝ රත්නයටත් ඒ වගේම මේ බෞද්ධ ආමාත්‍ය ජාලය ජාතියේ බොදු නාලිකාවක් බිහි කරලා පැය 24ේම ලක්වාසී ලෝවාසීන්ට සදහන් අමා ගඟක් ගලා බසින්ට සලස්සලා දීලා ජීවිතයේ අනියත දහම මනාව කියලා දීලා අපවත් වදාළ අප හැම දෙනාගේම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ වෙන ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩ වාසය කරලා අපවත් වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම මාහිමියන් වහන්සේට ඒ බෝසත් ගුණ දියුණු කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින් සැනසෙන්නට හේතු වාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු කියලා. ඒ වගේම වර්තමානයේ බෞද්ධ නාලිකාවේ සභාපති ශ්‍රී සම්බෝධි විහාරාධිපති අපේ හිතාදර පූජනීය බොරලන්දේ වජිරඥාන සාමින්ද්‍රයන්න් වහන්සේ, ඒ වගේම මේ අගනගර ශාඛාවේ බෞද්ධ ආමාත්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ බවතුන්ට, ඒ වගේම ධර්ම ශ්‍රාවක ඔබට, ඒ වගේම කොරෝනා වසංගතය නිසා විවිධ රෝගාබාධ වලින් පීඩා විඳින හැමෝටම අපි නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ තියෙන ව්‍යාධි තත්වය උතුම් බුද්ධානුභාව බලයෙන්, ධම්මානුභාව බලයෙන්, සංඝානුභාව බලයෙන් දුරු වෙලා රටවැසියාටම නිදුක් බව, නිරෝගී බව සැලසේවා කියලා අදිෂ්ඨාන කරගනිමින් තම තමන්ගේ හිත්වලට ධර්මයේ සැනසීම ලැබිලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් දුරු වෙලා සමාහිත ප්‍රඥාව තුලින් ජීවිතය අත්දකින්න මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල ආර්ය වූ ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වීමේ උතුම් භාග්‍යම අපි හැම දිනාටම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි මේ සදහම් දෙසුම නිමා කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සාදු සාදු සාදු.